අයිබෝවන් good evening හැමෝටම අපි යමු අද පළවෙනි පාඩම මේක මේ සාමාන්‍යයෙන් අපි ජෙනරල් ඉංග්‍රීසි ක්ලාස් එකක් පටන් ගන්නෙ be verbs වලින් නමුත් පුතේ මෙතන අපිට be verbs කියන එක සරල ක්‍රියාවක් නිසා මම be verb කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා සහ මොකද be verbs කියන එක හැම වෙලාවෙම අපි කතා බහ කරනවානේ be verbs කියලා කියන්නේ is am are ඒක නිසා මම පාඩම විදිහට පාවිච්චි කරනවා adjectives කියන මාතෘකාව. මේක අපේ දෙවෙනි පාඩම. right? අපේ දෙවෙනි පාඩම විදිහට තමයි ටෙක්ස්ට් බුක් එකේ තියෙන්නේ. නමුත් මම දෙවෙනි පාඩමෙන් ඔයාට අමාරුයි කියලා හිතන හැම පාඩමක්ම මූලිකව අරගෙන සරලව අපිට අයින් කරන්න පුළුවන් සහ වෙන වෙන පාඩම් වලදී අපිට කතා බහ කරන්න පුළුවන් දේවල් සරලව පාඩම් විදිහට ගන්න නැතුව ඒවා පාඩම් ඇතුලේ සාමාන්‍ය විදිහට උගන්වන්න තියලා මම අර අමාරුම නැත්තම් මහා අමාරුයි කියන්නේ මේ ඉංග්‍රීසි වල එක පාඩමක්වත් A level syllabus එකේ අමාරු නෑ. ඒක මුලින්ම කියන්න ඕනේ. කිසිම පාඩමක් අමාරු නෑ. හැබැයි උගන්වන විදිහෙන් තමයි අමාරු කරගන්නේ. සහ ඔයා ඉගෙන ගන්න විදිහෙන්. ඉගෙන ගන්න විදිහෙන් සහ උගන්වන විදිහෙන් පාඩමක් අමාරු වෙනවා මිසක් කිසිම පාඩමක් අමාරු නෑ. ඒක නිසා මම ටිකක් වැඩිපුර තියෙන يعني ඔයා අල්ලගන්නේ නැති මෙච්චර කල් අල්ලගෙන නැති නමුත් විභාගයට ඔයාගේ එක්සෑම් එකට අත්‍යවශ්‍යම කරන පාඩම් ටික මම මේ අද ඉඳන් උගන්වනවා. හරි. බලමු අපි adjectives කියන පාඩම. මාතෘකාව ලියා ගන්න දරුවනේ. ඔයාලට දැන් ටියුට් එක හම්බෙලා ඇත්තේ. ටියුට් එක නැති දරුවෝ group එකට ගිහිල්ලා ටියුට් එක අරගන්න, download කරගන්න. right? හැම දවසකම ඔයාලට ටියුට් එකක් මම දෙනවා. කියන්නේ free class එක කියලා ඕගොල්ලන්ට එහෙම ටියුට්ස් නැතුව මුකුත් එහෙම අර ඉබාගාතේ යන පන්තියක් නෙවෙයි මේක. හරියටම සාමාන්‍ය පන්තිය හා සමානවම උගන්වන පන්තියක්. හැබැයි අර සාමාන්‍ය පන්තිය මම දවස් 3ක් කරනවා මේ පන්තිය එක දවසයි සතියට කරන්නේ. ඒකයි වෙනස කර දෙන්නේ. ඒ හැරෙන්න කිසිම වෙනසක් නැහැ. උගන්වන විදිහවත් උගන්වන දේවල් වලවත් කිසිම වෙනසක් කරන්නේ නැහැ. එහෙම කිසිම දෙහිතක් තියාගන්න එපා. මේ ඇත්තටම ඔයා අසරණ වෙලා ඉන්න අවස්ථාව නිසා තමයි මේ පන්තිය මෙහෙම කරන්නේ. මං ගිය අවුරුද්දෙත් කරා O level දරුවන්ට. මේ අවුරුද්දෙත් O level A level දෙකම කරනවා. හරි. chat කරනේ ඔක්කොම අන්තිමට තියාගන්න. මම chat box එක close කරනවා. හරි. අපි යමු දැන් adjectives වලට. නාම විශේෂණ. සිංහලේ පැහැදිලි කිරීම කරනවා. මොකද මම මේ ටාගට් කරන්නේ අර දක්ෂම දරුවෝ ටික නෙමෙයි. ඊටාම පහත් මට්ටමේ ඉන්න ඉංග්‍රීසි බැරිම දරුවෝ ටික සහ අර මධ්‍යම ලෙවල් එකේ නැත්නම් මීඩියම් ලෙවල් එකේ ඉන්න දරුවෝ ටික. හයි ලෙවල් එකේ ඉන්න පුතාලා දුලා ඉන්න. හැබැයි මුල ඉඳන්ම යන්න ඕන නිසා. හරි. අපි යමු අපේ පාඩමට නාම විශේෂණ. මාතෘකාව කොහේ හරි ලියලා තියාගන්න. නෝට්ස් මම දෙන්නේ නැහැ. ඔබට පුළුවන් අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් ඒක නෝට් ඩවුන් කරගන්න. නාම විශේෂණ. මේක ඇත්තටම ඕනෑම ඉංග්‍රීසි පාඨමාලාවක මුලින්ම ඉගෙන ගත යුතු වචන ටික තමයි නාම විශේෂණ කියලා කියන්නේ. ඉංග්‍රීසි කතා පුහුණුවක් වෙන්න පුළුවන්, O level පන්තියක් වෙන්න පුළුවන්, A level පන්තියක් වෙන්න පුළුවන්. මේ ඕනෑම පන්තියක අපි අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ නාම විශේෂණ. නාම විශේෂණ ඉගෙන ගන්න කලින් අපි පොඩ්ඩක් ඕපාදූප හොයලා ගියොත් කියන්නේ අපි සාමාන්‍ය ඕපදූප වලට හරි කැමතිනේ නේද? ඕපදූප සම්බන්ධව අපි එක්ස්පර්ට්ස් ලානේ නේද? PhD තියන අයනේ. අල්ලපු ගෙදර දැන් මේ දවස්වල ඕපාදූප CCTV 4 වටේටම අපි දාගෙන ඉන්නවා. මොකද මේ කොරෝනා කියන මේ රෝගෙත් එක්ක නැත්නම් COVID-19 පැන්ඩමික් එකත් එක්ක අපි ටිකක් ව්‍යාකූලත්වයට පත් වෙලා ඉන්නේ. එතකොට අහල පහල දැන් මොකද අපිත් ඔය එක්ස්පීරියන්ස් එකේ ඉන්නවා. මොකද අහල පහලක ගෙදරක කාට හරි එහෙම මොකක් හරි රෝග ලක්ෂණ තියෙනවා කියලා ආරංචි වෙච්ච ගමන් ගේට්ටුව ඉබ්බ 4ක් 5ක් දාලා ලොක් කර ගන්න තරමට අපි බයයි. හැබැයි හින්න පොරවල් අපි. හැබැයි බයයි. මේක මේ බලෙන් ඇති කර ගන්න රෝගයක් නෙමෙයිනේ. අපි ගිහිල්ලා කොවිඩ් දියන් කියලා සල්ලි දීලා ගන්න නැහැනේ. කොහෙන් හරි පිටින් එන එක. අපි දන්නෙත් නෑ අපි හැදෙනවද නැද්ද කියලා. අපි හරි කුහකයි. අපි හරි කුහකයි. හැබැයි ඒ කුහක මිනිස්සු අතරේ හිත උණු වෙන මිනිස්සුත් ඉන්නවා. අහල පහල දැන් මගේ අසල්වාසියෙකුට කොරෝනා රෝග ලක්ෂණ පොසිටිව් වෙලා කොරෝනා කියන්නේ මොනවාද PCR පොසිටිව් වුණා. මට ආරංචි වෙච්ච එක මම දුරකථන ඇමතුමක් දුන්නා. මොකද මොකද්ද වෙන්න ඕනේ කින්ද මන්ද සමස්තය මම කතා කරලා ඇහුවා.
මම පරාර්ථකාමී නිසා එහෙම කරේ. මම පරාර්ථකාමී හින්දානේ පුතේ මේ ඔයාලට මේ නොමිලේ පන්තියක් කරන්නේ. මගේ අතින් Zoom බිල ගෙවාගෙන නේද? මගේ අතින් ඩයලොග් බිල් එක ගෙවාගෙන මගේ අතින් සේවක පරිණාඩි ගෙවාගෙන මේ Zoom ක්ලාස් එක කරන්නේ මම පරාර්ථකාමී හින්දානේ. මම මේක සාමාන්‍යයෙන් තමන් ගැන තමන් කියන්නේ. හැබැයි මේවා කියන්න ඕන. නේද? ඔයාලා හරි දක්ෂ දරුවෝ ටිකක්. ඔයාලා හරි දක්ෂයි සහ වාසනාවන්තයි. වාසනාවන්තයි මමත් වාසනාවන්තයි. ලංකාව හතර වටේම ගෝලයෝ ටිකක් ඉන්නවා කියන්නේ මාර වාසනාවන්තයි. දැන් මගේ හතර දිග්භාගෙම දැන් අද මේ එන දරුවෝ ටික ඔයාලගේ කෝඩ් එක ඉෂුව කරපු ළමයි ගාව කෝඩ් එක තියාගන්න. ඔය කෝඩ් එක ඔයාලට ඕන වෙනවා ඉදිරි පන්තිවලදී. අද ඕන ළමයෙකුට එන්න පුළුවන් වුණාට දැන් අද මගේ පන්තියට ඇවිල්ලා සමහර ළමයි බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. මම උගන්වන විදිහ ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඩිසපොයින්ටඩ් වෙන්න පුළුවන් නේ. ඩිසපොයින්ටඩ් වුණාම ඒ ළමයා යනවා. සමහර ළමයි මට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඇඩික්ටඩ් වෙන්න පුළුවන්. අය දරුවා පන්තියේ ඉන්නවා. ඒ කියන්නේ තව තමයි මාර මේ මහත් ඕනෑකමින් පන්තියට සහභාගී වෙන්න පුළුවන්. මහත් ඕනෑකමින්. අන්න ඒ දරුවා පන්තියේ ඉන්නවා. මේ එක එක විදිහේ දේවල් මේ. සර් උගන්වන්නේ නැද්ද පාඩම? පාඩම් පටන් ගන්න නැද්ද? තමයි දැනට chat එකට 10ක් විතර ඇවිල්ලා ඇති. කතා විතරයි උගන්වන්නේ නැහැ. උන් මොක්කුද? මීහරක්. මේ උගන්වන්නේ පාඩම. මේ උගන්වන්නේ පාඩම. මේ මිනිස්සුන්ගේ හැටි. අපි කතා කරන්නේ මිනිස්සුන්ගේ හැටි. මිනිස්සුන්ගේ හැටි කියන්නේ පුතේ ඇඩ්ජෙක්ටිව්ස්. අර මෝඩ තකතිරු ළමයි ටිකක් ඉන්නවනේ සර් උගන්වන්නේ නැද්ද කියලා අහන. ඒක පාඩම තේරුම් ගන්න තරම්වත් මොලයක් නැහැනේ. උන්ට කියන්නේ මෝඩ ළමයි. මෝඩ කියන්නේ ඇඩ්ජෙක්ටිව් එක. පුතේ මිනිස්සුන්ගේ ස්වභාවය අපි කතා කරන්නේ ඇඩ්ජෙක්ටිව්ස් වලින්. අර අල්ලපු ගෙදෙට්ට කොරෝනා හැදෙනකොට දොර වහ ගන්න තකතිරුව ටික අන්න උන්ට කියන්නේ මොකද්ද? උන් හරි ආත්මාර්ථකාමී 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 කියලා කියන්නේ selfish. selfish කියන්නේ ඇඩ්ජෙක්ටිව් එකක්. මම පරාර්ථකාමී. හැබැයි හැම වෙලාවෙම නෙමෙයි. මම පට්ටාත්මාර්ථකාමී වෙන අවස්ථාවල් තියෙනවා. හරිද? ගහ ගන්න අවස්ථා තියෙනවා අසාධාරණයට විරුද්ධව. මමත් selfish වෙනවා. හැබැයි මම selfless තමයි ගොඩක් වෙලාවට. ඔයාලා හරි වාසනාවන්තයිනේ. lucky. මගෙන් ඉගෙන ගන්න ලැබීම ඔබ ලැබූ වාග්යක්. ඔබට උගන්වන්න ලැබීම මා ලැබූ වාග්යක්. භාග්‍යවන්තයි. භාග්‍යවන්ත කියන්නේ adjective එක. එතකොට adjectives කියලා කියන්නේ මිනිස්සුන්ගේ තියෙන ගති ලක්ෂණද? මේ මිනිස්සුන්ගේ තියෙන ගති ලක්ෂණද? අනේ සර් ඒක නම් මහා මෝඩ කතාවක්. අපිට කිව්වේ ඕක නෙමෙයි. මෝඩ කතාව කිව්වහම මෝඩ කියන්නේත් adjective එක. මතක තියාගන්න. හරි. සර් මන් නම් දැන් ඇහිල්ලා මොකද්ද මොනවද ඔයගලන්ට වෙන්නේ? කන්ෆියුස් වෙලා ඉන්නේ නේ. අන්න රයිට් ඔය එවන් කන්ෆියුස් වෙලා ඉන්නේ. ටංකාල මම හිතන්නේ chat එක අතේ තියන්ද කොහෙද ඉන්නේ? කන්ෆියුස් වෙලා ඉන්නේ. කන්ෆියුස් කියන්නේ දරුවෝ මොකද්ද? කන්ෆියුස් කියන්නේ ඇඩ්ජෙක්ටිව් එකක්. දැන් මෙහෙම කිව්වට ඕගොල්ලන්ට තේරෙනම මදි වෙන්න පුළුවන්. මම මෙහෙම කිව්වොත් එහෙම දැන් මිනිස්සුන්ගේ හැසිරීම කරන කියන දේවල් ඔය එක එක දේවල් දිහා බලලා ඒ මිනිහා ගැන ඒ පුද්ගලයා ගැන අපිට හිතෙන දේ. ඒ මනුස්සයා බෝඩ් ගහගෙන යන්නේ නැහැ. දැන් මම කිව්වට මම පරාර්ථකාමී කියලා මට කියන්න බෑ. මොකද ඔයා තමයි ඒක තීරණය කරන්නේ. මට කියන්න බෑ. මිනිස්සෙක් අල්ලපු ගෙදර කෙනා කරන දේවල්, කියන දේවල් ඒව දිහා බලන් ඉඳලා අපි තීරණයක් ගන්නවා. පාරේ දැන් ඔයා ඉන්නවා කොහේ හරි යාළුවෙක් කෙනකම් බස් හෝල්ට් එකට වෙලා මේ ඉන්නේ ගෑනු ළමෙක්. එතන යනවා කොල්ලෙක්. මේ කොල්ල යන ගමන් සාමාන්‍යයෙන් ඉතින් කෙල්ලන් මේ ගෑනු ළමයි කෙල්ලෙක් ඉන්නකොට එතනින් කොල්ලෙක් ගියොත් එහෙම උඩ පොඩි එනවනේ පොඩි ගැම්මක් නේද? අර දිව්‍ය ලෝක ගතියක් එනවනේ. ඌ නිකන් ඇවිල්ලා මේ යන්නේ ටාසන් බාප්පා නම් ඌ එතනින් යනකොට මහා බ්‍රහ්මයා වගේ තමයි යන්නේ. එහෙම එකක් ගෑනු ළමයින්ගේ තියෙනවා එහෙම විශේෂ හැකියාවක්. ඔන්න මතක තියාගන්න. ගෑනු ළමයින්ට තියෙනවා මෙලෝ රහක් නැති කොල්ලන්ව සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් කිරීමේ සුවිශේෂී හැකියාවක්. මේ ගෑනු ළමයා මෙතන ඉන්නකොට අර කොල්ල යන ගමන් අර ඌට පෙම් හිත පහළ වෙලා වපර බැල්මක් දාගෙන යන්න පුළුවන්. මට ඒක දාන්න බෑ. මොකද මං වලත්ත නැති හින්දා. ඒ දවස්වල වලත්තයි දැන් බෑ වගේ මං හිතන්නේ. මිස් ඉන්නවා ඉස්සරහා ඒක. පොඩි වල් බැල්මක් දානවා.
අපි දන්න භාෂාවෙන් කතා කරමු නිකන් මේ අපි උපාසක අම්මලා උපාසක තාත්තලා වෙන්න ඕනේ නෑනේ. වල් බැල්මක් දානවා. දැම්මහම ඔයා මොකද්ද කරන්නේ? ඔයා හිතෙන් හිතනවා මහා වනචර කොල්ලේ. මේ ගෑනුලා මම හිතන්නේ. මහා වනචර කොල්ලේ. අර වල් බැල්ම දාන කොල්ල ඇත්තටම වල් බැල්මක් නෙමෙයි දැම්මේ. ඒ මිනිස්සයා බැලුවේ ඔයා දිහාත් නෙමෙයි. ඔයාට පිටිපස්සෙන් තිබුණා ලස්සන බස් හෝල්ට් එකේ බස් ස්ටෑන්ඩ් එකේ බස් හෝල්ට් එකේ ගහලා ඩිජිටල් print එකක්. අලුත් එකක්. අනේ ඒ කොල්ල බැලුවේ ඒක දිහා. ඌ අහිංසකයි. දැක්කනේ උගේ ක්‍රියාදාමයේ මත ඔයා හිතුවා ඒ කොල්ල වල් කොල්ලෙක් කියලා. හැබැයි ඒකගේ ඇත්ත ක්‍රියාදාමය හරි අහිංසකයි. ඒ කොල්ල අර ඩිජිටල් එක දිහා බැලුවහම ඒ ඩිජිටල් එකේ තියෙන බේස්බෝල් මේ ටුර්නමන්ට් එකක බේස්බෝල් මැච් එක පුංචි ඉරියව්වක්. දැන් ඔයා ඒ එතන ඉඳපු අපේ ගෑනු ළමයක් හරි ගෙට්ටු ගෑනු ළමෙක්. දැන් ඒ ළමයා අර කොල්ල බලනවා යකෝ මේ බේස්බෝල් ටීම් එකේ බැට් එකක් ඇයි එළියට විසිලා තියෙන්නේ. බේස්බෝල් මැච් එකේ ඇයි බැට් එකක් එළියට විසිලා තියෙන්නේ බලනවා ගෑනු ළමෙක් මූණ කන්නා වගේ බලන් ඉන්නවා. එතකොට කොල්ල කල්පනා කරනවා මහා ආඩම්බරකාර කෙල්ලෙක්. ඒ අතරේ උට හරි හිතේ පහළ වෙනවා මහා කෙසඟ සිරුරක් දෙන ගෑනු ළමෙක්. අර බේස්බෝල් බැට් එකකට සම කරලා තමයි කියන්නේ. කෙසඟ සිරුරක් දෙන කෙට්ටු ළමෙක්. අර කොල්ලා ඌ මොකෙක් වගේද? හරියට නිකන් අර කුම්පු ෆැන්ඩ වගේ ඩයල් එකක්. ඒකනේ ඌට පෙනුනේ අර ළමයා කෙට්ටු බේස්බෝල් බැට් එකක් වගේ. අර ඌ නිකන් කුම්පු ෆැන්ඩ වගේ ඩයල් එකක්. ඒකට අර ගෑනු ළමයා කල්පනා කරනවා යකෝ මුගේ තියෙන මුගේ මහත. දැන් මේ හැමෝ අපි ගෑනු ළමයි පිරිමි ළමයි ගත්තේ මේක සාමාන්‍ය සිදුවීමක්. ඕන කෙනෙක් එහෙම මිනිස්සෙක් දැක්කම පොඩි සිතුවිල්ලක් පහළ වෙනවා. දැන් මාව දැක්ක ගමන් දැන් සමහරවිට ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ නැති අර මගේ ෆොටෝ එක නම් ගිය නිසා ඉතින් මහ ලොකුට හිතන්න දෙයක් නැහැ. සමහරවිට හිතන්න නැති නිකන් ෂාරුක් ખાන් වගේ එකෙක් ඇහිලා ෂාරුක් ખાන් වගේ නිකන් ෂාරුක් ખાන් කියන අවුරුදු 60 70ක ඩයල් ගන්නේ. ඉතින් ඒ වගේ වයසක ඩයල් එකක් ඇහිලා දැන් ෂාරුක් ખાන් ගාව සමහර මිනිස්සු තාම හිතන්නේ අවුරුදු 18 කොල්ල කියලා. ෂාරුක් ખાන් කියන පුතේ වයසක මිනිස්සෙක්. සර් උගන්වන්නේ නැද්ද? පාඩමනේ. පාඩම තමයි ෂාරුක් ખાන් කියන්නේ වයසක මිනිස්සෙක්. වයසක කියන්නේත් ඇඩ්ජෙක්ටිව් එකක්. වයසයි කියන්නේත් ඇඩ්ජෙක්ටිව් එකක්. බලන්න කොච්චර ඇඩ්ජෙක්ටිව්ස් තියෙනවද කියලා මේ ලෝකෙ. කෙටියෙන්ම කිව්වොත් දැන් පැහැදිලිනේ දැන් මම කතන්දර ගොඩාක් කිව්වනේ. අර කෙට්ටු ගෑනු ළමයෙක් ගැන කිව්වා, මහත තඩි කොල්ලෙක් ගැන කිව්වා, වයසක ෂාරුක් ખાන් ගැන කිව්වා, මං ගැන කිව්වා නේද? ඔය ඉගෙන ගන්න ඔයාලා වාසනාවන්ත ළමයි ටිකක් කිව්වා. ගොඩාක් දේවල් අල්ලපු ගෙදරට විපත්තියක් වුණාම මෙහා ගෙදර උන් හැසිරෙන විදිහ කිව්වා. මේ හැම දෙයක්ම ඇඩ්ජෙක්ටිව්ස්. දැන් මෙහෙම කිව්වහම ඕගොල්ලෝ කන්ෆියුස් කරනවා මම. ඒ කන්ෆියුස් කියන එකත් ඇඩ්ජෙක්ටිව් එකක්. මෙහෙම කියලා තේරෙන්නේ නැහැ. ඔයාට මම මෙන්න මෙහෙම කියනකම්. මම මේ කියපු කතා එකක්වත් ඒක ඔළුවේ තියාගන්න මෙපා. මම මෙහෙම කියනවා. පුතේ නාමපදයක් නාමපද කිව්වහම දන්නවනේ නවුන් එකක්. නවුන් එකක් අරගෙන මොකක් හරි නාමපදයක් අරගෙන මේ පෑන කියලා හිතන්නකෝ. you have this pen here right? මේ පෑන අරගෙන මේක ගැන විස්තරයක් කරන්න කිව්වහම ඔයා මොනවද කියන්නේ? මේ පෑන කළු පෑනක් නේද? මේක මාකර් පෙන් එකක් හදලා තියෙන්නේ තායිලන්ඩ් වල. මේකේ බ්‍රෑන්ඩ් එක මොනාමි. ඊට පස්සේ මේක ටිකක් එක්ස්පෙන්සිව් ගාන නම් මේක ගහලා නැහැ. ටිකක් එක්ස්පෙන්සිව් ඒ වුණාට මේක හයි ක්වොලිටි පෙන් එකක් නේ. මෙන්න මේ වගේ ගොඩාක් දේවල් කියනවා. අර දැන් මං කලින් කිව්වානේ මිනිස්සෙක් දිහා බැලුවාම ඒ යකා කරන වැඩ එක අපිට හිතෙන දෙයක් තියෙනවනේ. මොකක් හරි දෙයක් අපිට හිතෙනවා. ඒ හිතෙන දේ අනුව අපි මේ මිනිස්සුව තීරණය කරනවා කුහකයේද්ද, ලෝභයේද්ද, මේ අහිංසකයේද්ද, පරාර්ථකාමීකෙද්ද. ඔය ඔක්කොම ටික ඒව ඇඩ්ජෙක්ටිව්ස්. මේ භාණ්ඩයක් ගත්තාම මේ භාණ්ඩයේ පාට, හැඩය, ඊට පස්සේ මේක හදපු රට, හදලා තියෙන අමුද්‍රව්‍ය මේ ඔක්කොම පුතේ ඇඩ්ජෙක්ටිව්ස්. කොටින්ම කිව්වොත් නාමපදයක් විස්තර කරන්න භාවිතා කරන්නේ කුමන වචනයක්ද? ඒ සමස්තය ඇඩ්ජෙක්ටිව්ස් වේ. නාමපදයක් විස්තර කරන්න භාවිතා කරන්නේ කුමන වචනයක්ද? ඒ කියන්නේ ඒ අදාළ වචනේ ප්‍රොපර් නවුන් එක හැර. ඒ නාමපදේ නම හැර. නාමපදේ නම කියන්නේ පෑන කියන එක නාමපදයක්නේ. නාමපදය විස්තර කරන්න පාවිච්චි කරන අනිත් පද. නාමපදය ගන්න එපා. ඔන්න වරද්ද ගන්න එපා. මේ නාමපදය හරි නාමපදය විස්තර කරන්න පාවිච්චි කරන
ඔක්කොම දේවල් adjectives. එතකොට පාට ගැන කතා කරන්න පුළුවන්. හැඩය ගැන කතා කරන්න පුළුවන් අපිට. වයස ගැන කතා කරන්න පුළුවන්. quality එක ගැන කතා කරන්න පුළුවන්. හදලා තියෙන රට ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ හදපු අමුද්‍රව්‍ය මේවා හදලා තියෙන්නේ මොන වැයින්ද කියන එක කතා කරන්න පුළුවන්. දැන් බලන්න කොච්චර adjectives තියෙනවද කියලා පුතේ ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම තියෙන adjectives. වැඩියෙන්ම තියෙන adjectives. ඒක නිසා අපි මේක හොඳටම ඉගෙන ගන්න ඕනේ. right? හොඳටම ඉගෙන ගන්න ඕන නිසා adjectives හොඳටම ඉගෙන ගන්න ඕන නිසා මම කැටගරි 9කට බෙදලා තියෙනවා. right? there are 9 categories. මම categories 9කට බෙදලා තියෙනවා. tute එකේ තියෙන්නේ පළවෙනි page එකේ තියෙනවා. look at your first page. right? පළවෙනි පිටුවේ තියෙනවා here is the first page. right? මෙන්න මෙතන තියෙනවා how to order adjectives in English කියලා ලියලා තියෙන්නේ එහෙමයි. ඔය තමයි adjectives බෙදා ගන්න කොටස් 9. දැන් හිතන්නකෝ ගෙදෙට්ට ගෙනත් දෙනවා කියලා ලොකු සහන මල්ලක් බඩු මල්ලක් ගෙනත් දෙනවා. දැන් මේ දවස්වල යන සහන මල්ලුනේ නේද? ලොකු සහන මල්ලක් ගෙනත් දෙනවා. මේ සහන මල්ලේ එක එක જાතිය දේවල් තියෙනවනේ. සබන් තියෙන්න පුළුවන්, කෑම જાති තියෙන්න පුළුවන්, ඊට පස්සේ පිටි වර්ග තියෙන්න පුළුවන් නේද? පාන වර්ග, බීම වර්ග තියෙන්න පුළුවන් නේද? ඊට පස්සේ මොනවද? එළවලු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කෑම වර්ග කියන්නේ ශනික කෑම නෙමෙයි. ඔයලා කණේවා තියෙන්න පුළුවන්. මේ එක එක කැටගරිස් තියෙනවානේ. දැන් ගෙදර ගෙනාපු ගමන් අම්මා මොකද කරන්නේ? ඕවා තැන් නිසි තැන්වල වෙන වෙනම දානවනේ. නිසි තැන්වල ඕවා අපි දානවා. එතකොට ඒ දැම්මහම මොකෝ වෙන්නේ? ඒ දැම්මහම ඒවා ඒ නිසි තැන්වල දැම්මහම අම්මට ගන්න ලේසි. දැන් අල්මාරියක් කරන් බලන්න. දැන් ගෑනු ළමයිගේ අල්මාරියක් බලන්න එපා. පිරිමි ළමයිගේ එකක් අල්මාරියක් නෑනේ පිරිමි ළමයින්ටනේ. අල්මාරිය එකක් පිරිමි ළමයින්ගේ නෑ. මං හිතන්නේ සාමාන්‍යයෙන් කොල්ලෝ මේ අල්මාරිය තමයි නිදාගන්නේ. ඇඳ උඩ තමයි අල්මාරිය හදාගන්නේ. මොකද මම අපේ ක්ලාස් එකේ ඉන්න ළමයිගේ පන්ති මේ එක එක වැඩවලට පන්තියේ වැඩවලට එහෙම ගෙදර ගියාම අම්මා කියනවා සර් පුතා මේ කාමරේ වන්ද වැඩක් කරගෙන ගියා කමන්නේ සර් යන්න කාමරේට යන්න කියලා කාමරේ දොර අරපු ගමන් මම පුතේ අඩි 20ක් විතර පල්ලෙහාට පිටිපස්සට වීසි වෙනවා. ඇයි ඒ? අර රෙදිරි කැඟට වැල්ලා. කාමරේ ගොඩ ගහලා තියෙන රෙදිරි කැඟට වැල්ලා. දැන් අල්මාරියක් ගත්තාම අල්මාරියා එකේ රෙදි අපි පිළිවෙලට දීලා තියෙන්නේ. දැන් මගේ අල්මාරියා එකේ රෙදි පිළිවෙලට දීලා තියෙන මිස් හරියට ලස්සනට පිළිවෙලට තියලා තියෙනවා. ෂර්ට්ස් ටික වෙනම, එතකොට කැෂුවල් ෂර්ට්ස් වෙනම, එතකොට ටී-ෂර්ට්ස් නම් ටී-ෂර්ට්ස් වෙනම, ට්‍රවුසර්ස් වෙනම නේ. එහෙම වෙන වශයෙන් තියලා තියෙනවා. අපිට මේ ඇජෙක්ටිව්ස් මහා ගොඩක් තේරෙන්නේ නැති ඇජෙක්ටිව්ස් ගොඩ අපිට කැටගරි ටිකකට වෙන් කරගත්තොත් මේ මම දාලා තියෙනා වගේ එක එක කැටගරි වලට වෙන් කරගත්තොත් ලොකු වාසියක් එනවා. මම ඒක පස්සේ කියලා දෙන්නම්. අය මොකද්ද වාසිය කියලා. අපි යන්කො බලන්න කැටගරිස් ටිකට. ටිකක් අර සාමාන්‍ය පන්තිරෙදි පොඩ්ඩක් ස්පීඩ් එකත් චුට්ටක් වැඩියෙන් උගන්වනවා මම හොඳේ. මොකද මීට වැඩිය සාමාන්‍ය පන්තියක මම උගන්වනකොට පොඩ්ඩක් හිමින් සැරක වේගය අඩුවෙන් උගන්වන්න. මේක පොඩ්ඩක් වැඩියෙන් උගන්වනවා. මොකද ඔයාලට තියෙන පුංචි කාලයනේ පුතේ. ඒ කාලය තුල දෙන්න පුළුවන් උපරිමය මම දෙන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා එක්ස්ප්‍රස් ට්‍රේන් එක වගේ යන්නේ නැහැ. අර එක්ස්ප්‍රස් ට්‍රේන් කියන එකෙත් එක්ස්ප්‍රස් කියන එක ඇඩ්ජෙක්ටිව් එකක් ඈ. ස්ලෝ ට්‍රේන් එකක් විදිහට යන්නේ. ස්ලෝ කියන එකත් ඇඩ්ජෙක්ටිව් එකක්. හරි. මං ක්ලියර් මෙතඩ්ස් පාවිච්චි කරන්නේ. හරි. ක්ලියර් කියන එකත් ඇඩ්ජෙක්ටිව් එකක්. දැන් ඔන්න බලමු. determine පළවෙනි එක. සමහරවිට ඔයා මේක කලින් අහලා තියෙන්න පුළුවන්. සමහරවිට ෆස්ට් ටයිම් අහන්න පුළුවන්. දැන් ඔයාට මේක කියවන්න බැරි නම් if you are unable to read it, right, then write it in Sinhala. It doesn't matter, right? ඔයාට සිංහලෙන් ලියා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ වටපිටාවේ කවුරුත් බලන් ඉන්නේ අම්මා තාත්තා ඉන්දියට ප්‍රශ්නයක් නැහැ. අම්මා තාත්තා ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙන දෙන්න. ඒක නිසා ඔයාට වරදින තැන්වලදී ඔයාට අත්වාරුව දෙන්න ඉන්නේ අම්මයි තාත්තයි. ඒක නිසා වරදින තැන්වලදී හිනහ වෙන්නේ අම්මයි තාත්තයි. එතනින් නැගිට ඕන දෙන්න. අයියා අක්කා කියන්නේ අපිට වැඩියෙන්ම වද දෙන්න උනාට හැබැයි අපේ දියුණුව වෙනුවෙන් වැඩ කරන මිනිස්සු. ඒක නිසා ඔයාට gedara මිනිස්සුන්ගේ කිසිම කරදරයක් වෙන්නේ නැහැ. right? Never mind it. Right? Then write it in Sinhala if you don't understand. If you don't understand how to pronounce this word, then write it how to pronounce it.
You are unable to pronounce it, then write it down. Right? Otherwise, you don't know the meaning, then write it down also. Right? If you don't know the meaning and pronunciation both, then write both. දෙකම දන්නේ නැත්නම් දෙකම ලියා ගන්න. දැන් මගේ determiner කියන එකේ තේරුම නම් අහන්න එපා. මම දන්නෙත් නැහැ සිංහල තේරුම. බොරු කියන්න ඕනේ නැහැනේ. determiner කියන එකේ සිංහල තේරුමක් මම දන්නෙත් නැහැ. හැබැයි determiners කියන්නේ මොනවද කියලා ඔළුවට දාගත්තාම ඇති පුතේ. හැම වචනයකම දැන් අපේ ළමයි කරන වැරද්දක් තමයි ඉංග්‍රීසි වල තියෙන හැම වචනයකම සිංහල මීනින් එක හොයන්න යනවා. හොයන්න යන්න එපා. ඒක යූසේජ් එක විතරක් හොයන්න. ඒක යූසේජ් එක තේරෙන්නේ නැත්නම් සිංහල මීනින් එක හොයාගෙන යූසේජ් එක හොයාගන්න. right? එහෙම නැත්නම් මේ සිංහල පස්සෙම දුවන්නත් එපා. සමහර ඉංග්‍රීසි වර්ඩ් වලට සිංහල මීනින් එක දුන්නා මේක අපබ්‍රංශයක්. ඒක නිසා මේ සිංහල වචන හොයන්න යන්න එපා. මොනවද කියලා විතරක් සහ කොහොමද භාවිතා කරන්න කියලා හොයන්න පුළුවන් නම් අපි ඒක දන්නවා නම් අනිත් අය මොනව ඇහුවත් කමක් නැහැ. අනිත් සමහරට අහන්න පුළුවන් ඔයාගේ ඉංග්‍රීසි වර්ඩ් එකක්. මචං මෙන්න මේකේ සිංහල මීනින් එක කියහන්කෝ. ඔයාට ඉංග්‍රීසි වලට A තියෙන්නේ. හැබැයි ඔයාට ඒ වචනේ මීනින් එක දන්නේ නැහැ සිංහල මීනින් එක. You don't know the Sinhala meaning, but you can get it here. එතෙන්දී ඔයාලට ප්‍රශ්නයක් එනවා. එතකොට අර අහන යාළුවා හිතනවා ඌ හිතනවනේ කියලා මම නමුනට. අනේ උඹ ඉංග්‍රීසි වලට ඒකක් ගත්තේ කොපි කරලා නේද? ඔබට ඉංග්‍රීසි බෑනේ බා. දැන් එංගලන්තේ ඉන්න එක සුද්දෙකුටවත් ඉංග්‍රීසි බෑ එහෙනම් ඒ තීරයට අනුව. disappointed වෙන්න එපා. ඒ ඇවිල්ලා මෝඩ බූරුවෙක්. ඌ භාෂාවක් ගැන දන්නේ නැති එකෙක්. ඒව ගැන හිතන්න එපා. තමන්ට බැරි නම් ඒක මොකෙන් හරි ලියා ගන්න. තේරෙන මොන භාෂාවෙන් හරි ලියා ගන්න. right? සිංහල බැරි නම් දෙමළ බැරි නම් උරුදු භාෂාවෙන් හරි කමන්නේ ලියා ගන්න. right? determiner එකක්. determiner කියන්නේ පුතේ මේක ඇතුලේ තව ගොඩාක් දේවල් තියෙනවා. හරියට නිකන් මේ ටොෆි කිව්වහම වගේ. ටොෆි කිව්වහම දැන් පැණි රස කියන කැටගරි එකේ එක වර්ගයක් නේ ටොෆි කියලා කියන්නේ. ඒක ටොෆි එකෙත් තියෙනවනේ. ටොෆිස් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් ලංකාවේ තියෙනවා මේ විසි කරලා දාන ටොෆි වර්ග. පිට රටින් ගියාම හරි රස ඒවා තියෙනවා. නේ? ඒකට පිට රටේ යන්න ඕන. ටොෆි වගේ තමයි මේ ඩිටර්මයිනර් කියලා කියන්නේ. ඩිටර්මයිනර් එක ඇතුලේ තියෙනවා තව පුංචි පුංචි දේවල් ගොඩක්. උදාහරණයක් විදිහට ඔය දැන් මම මේ number 2 එකේ දාලා තියෙන්නේ determiner එක. දැන් number 2 එකත් ඇත්තටම determiners. හරි? මම වෙන් කරලා දාලා තියෙනවා. ඔය දාලා තියෙන numbers කියලා quantity or number කියලා දීලා දෙනවා 2 එක. පුතේ quantity එක අයිති වෙන්නේ determiner කොටට තමයි. හැබැයි ඔයාලට උගන්වන්න ඕනේ හින්දා මම ඕක කඩලා වෙනම number එකක් දැම්මා. හරි? quantity or number කියන එක number 2 කියලා දැම්මේ ඔයාලට උගන්වන්න ලේසි වෙන්න මට. පැහැදිලිද? දැන් බලන්න මොකක්ද quantity or number කියලා කියන්නේ? මම ඒක මුලින් කතා කරලා ඉන්නවා. හරි? quantity or number කියලා කියන්නේ quantity එකක් කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රමාණය කියන එක. number කියන්නේ සංඛ්‍යාව. එතකොට ප්‍රමාණය හෝ සංඛ්‍යාව කියන එකනේ quantity or number කියලා කියන්නේ. හරි pronounce කරන්නේ quantity or number. ඔය දැන් සුද්ධ pronounce කරන විදිහටම අපි pronounce කරන්න ගිහිල්ලා තත් කඩාගෙන බඩ මේ ලොක් අර දෙකට කොන්ද දෙකට ලොක් කරගෙන එහෙම මේ හුස්ම ගන්න බැරුව මැරිලා වැටෙන්න එපා. කොරෝනා කියලා මලමිනියවත් ගෙදරට පෙන්නන එකක් නැහැ. තාක්ෂණික දෝෂ එනවා හිටපු ගම. හරි. හරි පොඩ්ඩක් නිකන් ඩාර්ක් ගතියක් ආවා කමන්නේ. හරිද? අපි කතා කරගෙන ඉන්නේ determiners නේ. බලමු determiners වල quantity එක. හරි? quantity එක බලමු. quantity එක එහෙම නැත්නම් number එක. quantity එහෙම නැත්නම් number එක. quantity එක නැත්නම් number එක කියලා කියන්නේ දෙකම ඇත්තටම ඉලක්කම්. හරියටම ගත්තොත් ඉලක්කම්. right? quantity කියන්නේත් ඉලක්කමක්, number කියන්නේත් ඉලක්කමයි. හැබැයි මේ දෙකේ වෙනස තියෙන්නේ number කිව්වහම නිකම් ඉලක්කම. දැන් එක කියන්නේ number එකක්. 1 kg කියලා කියන්නේ quantity එකක්. kg කියන්නේ මොකද්ද? තනමල් වල කේස් එකක්. kg කියලා කියන්නේ කිලෝග්‍රෑම්. එතකොට 1 kg කියන්නේ 1 කිලෝග්‍රෑම්. 1 ලීටර් කියන්නේ quantity එකක්. 1 කියන්නේ number එක. ඒක නිසා මේ දෙකම එක මම වෙනම කාමරයක් හදලා ඒකෙන් තිබ්බා. හරි? එතකොට දැන් අපි දැන් මට ඕනේ පොල් තෙල් ලීටරයක් නම් මං කියන මුදලාලි මට පොල් තෙල් ලීටරයක් දෙන්න 1 ලීටර්. දැන් බෝතලේ කියන්නේත් ඒ quantity එකමයි. මට පොල් තෙල් බෝතලයක් දෙන්න කිව්වා. එතකොට කියන්නේ 1 bottle කියලානේ. ඒකත් quantity එකක්. right? ඒකත් quantity එකක්. හැබැයි
කොහේ හරි තැනකට ගිහිල්ලා ගහක අඹ ගෙඩියක් දැකලා අපි කොහේ හරි ගහක තියෙන අඹ ගෙඩියක් ගහනවා පොල්ලක් නේ අඹ ගෙඩිය බිමට වැටුණාට පස්සේ ඉදිලා නැහැ අමුයි ළඟපාල ගෙදරකට ගිහිල්ලා අනේ නැන්දේ මට දෙන්නකො ලුණු මොකක්ද ලුණු එකක් අනේ නැන්දේ ලුණු එකක් දෙන්නකො පැකට් එකක්ම ගෙනත් දෙයි නැන්ද නේ සහ එහෙම නැත්තම් ඊට වැඩිය හොඳ රස කෑමක් නැන්දකින් හම්බෙන්න පුළුවන් බොළු පාරක් වගේ අපි ගිහිල්ලා අපි අහිංසක විදියට නිල්ලන්නේ අනේ ලුණු ටිකක් දෙන්නකො නැන්දේ ලුණු ටිකක් දෙන්න ටිකක් ඒකේ සංඛ්‍යාවක් නැහැනේ පුතේ ක්වොන්ටිටි එකක් තියෙනවා හැබැයි සංඛ්‍යාවක් නැහැ හැබැයි ක්වොන්ටිටි එකේ සංඛ්‍යාත්මක ක්වොන්ටිටි එකක් නෙමෙයි තියෙන්නේ ඒක නිකන් අර වහෙන් වරෝ කතාවක් නේ ටිකක් කියන එකට නැහැනේ අපිට නිසි ප්‍රමිතියක් නේද අන්න ඒවා අපි දානවා ඩිටර්මයිනර් කොටට ඔන්න දැන් පැහැදිලිනේ දැන් අර සංඛ්‍යාවක් තියෙන ක්වොන්ටිටි නෙමෙයි අපි මේ දාන්නේ ඩිටර්මයිනර් කොටට සංඛ්‍යාවක් නැති ඒවා අපි ඒ කියන්නේ ගණන් කරන්න භාවිතා කරන ව්‍යංගයෙන් ප්‍රකාශ කරන වචන words ගණන් කරන්න තමයි පාවිච්චි කරන්නේ දැන් ගණන් කිරීමක් නෙලුණු පොඩ්ඩක් දෙන්න නේ ලුණු ටිකක් දෙන්න some salt ලුණු ටිකක් දෙන්න එතකොට ලුණු ටිකක් කියන එක ටිකක් කියන වචනය ඩිටර්මයිනර් එකක් දැන් අඹ ගෙඩියක් කියන එකට වැඩි අපිට කියන්න පුළුවන් අඹයක් දෙන්න කියලා අඹ ගෙඩි දැන් මම ඉංග්‍රීසි කතා කරන්නේ සිංහලෙන් නෙමෙයි අඹ ගෙඩියක් කියන එකට one mango කියන එකට වැඩිය මට කියන්න පුළුවන් a mango කියලා a කියන්නේ ඉලක්කමක් නැති කතාවක් එතකොට a කියන එක අපි ඩිටර්මයිනර් එකක් විදිහට සලකනවා දැන් අපි දන්නවා a කියන එකයි n කියන එකයි නියුණු කියලා a දාන තැන් වලට a දැම්මට a දාන්න බැරි තැනක් ආවොත් අපි එතෙන්ට පාවිච්චි කරන්නේ n කියන වචනේ ඉදිරියේදී අපි කතා කරනවා ඒක right ඉදිරියේදී අපි ඒ සම්බන්ධව කතා කරනවා එතකොට the කියන්නේත් එහෙමමයි a and the කියන්නේ එකම පවුලේ ආටිකල් කියන පවුලේ තුන් දෙනෙක් ඒ තුන් දෙනා අපි ඉස්සරහට කතා කරමු මොකද the කියන පාඩම හුඟක් ළමයින්ට සරල පාඩමක් හැබැයි පටලව ගන්න පාඩමක් ඒක නිසා the කියන පාඩම වෙනම අපි කතා කරනවා එතකොට a and කියන එක වෙනම කතා කරනවා ඊට පස්සේ ටිකක් කියන එකට තව පාවිච්චි කරන්න පුළුවන් a little bit කියන එක ඒකත් ඩිටර්මයින් එක ගොඩක් කියන එකට අපිට පාවිච්චි කරනවා සංඛ්‍යාවෙන් කියන්නේ නැතුව ගොඩක් දැන් ළමයි මෙතන 500ක් ඉන්නවා කියන්නේ නැතුව මට කියන්න පුළුවන් ළමයි ගොඩක් ඉන්නවා කියලා නේ ළමයි ගොඩක් කියන එකට අපි පාවිච්චි කරනවා වචන කිහිපයක් මේකත් පටලව ගන්නවා අපේ දරුවෝ lots of කියන වචනේ පාවිච්චි කරනවා එක තැනකදී එහෙම නැත්නම් a lot of කියන වචනේ පාවිච්චි කරනවා මේකේ වෙනසක් තියෙනවා මේ දෙකක් කියලා හොඳට ඔළුවේ තියාගන්න හැබැයි එකම භාවිතයකට සිංහල තේරුම ගත්තොත් එකක් වගේ හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවා of වලින් විස්තර කරන වචන පිළිබඳව of වලින් කතා කරන නාමපද පිළිබඳව අපි ඉදිරියේදී විස්තර කරනවා. ඒ කියන්නේ of වලින් කොහොමද අපි නාමපදයක් හදාගන්නේ කියන එක සහ of භාවිතා කිරීමේදී අපිට පැන නැගෙන ගැටලු පිළිබඳව අපි ඉදිරි පාඩම් වලදී කතා කරනවා. ඒක නිසා ඒක බය වෙන්නත් එපා. දැනට ඔළුවේ තියාගන්න a lot of සහ lots of කියන වචන දෙක determiners කියන ගොඩේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක ඊටාම වැදගත් වෙන පාඩමක් possessive adjective කියන කොටස. possessive adjectives කියන කොටස මම ඒකට බෝඩ් එක පාවිච්චි කරනවා. possessive adjectives කියලා කියන්නේ පුතේ ඔයාලා දන්න ටිකක් මේ වචන විතරයි අලුත්. possessive adjectives කියලා කියන්නේ අපි දන්නවා pronouns හතක් තියෙනවා කියලා English වල there are 7 pronouns here right you know that here those are 7 here I we you they she මට ලියන්න ඉඩ මදි මම මෙහෙන් ලියන්නද බෑ එතකොට ප්‍රශ්නයක් එනවා he ලියන්න පුළුවන් යන්තම් මං ඔළුව ගහගන්නම් it කියලා එකක් තියෙනවා right හරි චන්දිමාල් බර්ත්ඩේ පාටි එක කරා වගේ පොඩ්ඩක් ඇටින් ඔන්න ඔළුව දාලා බැලුවක් වැඩේ කරගන්න පුළුවන්ද කියලා පුළුවන් වගේ තේරුණා පොඩ්ඩක් දැම්මා right right මේ තියෙන්නේ මේ possessive pronouns නෙමෙයි මේවට කියන්නේ subject pronoun කියලා subject pronoun හරි මේවට කියන්නේ subject pronoun කියලා මේක
හේතුව තමයි ඕනෑම වාක්‍යයක් ලියනකොට මේවා ලියන්න ඕනේ verb එකට කලින්. verb එකට පිටිපස්සේ මේවා කවදාවත් අපිට ලියන්න බෑ. අනිවාර්යයෙන් ලියන්න ඕනේ before the verb. ඒක නිසා තමයි අපි කියන්නේ subject pronoun කියලා. active voice passive voice දෙකම එකයි. හොඳේ. active voice වලයි passive voice වලයි දෙකේදීම පාවිච්චි කරන්නේ verb එකට කලින්. verb එකට කලින් එන noun එක අපි කියන්නේ subject එක කියලා. ඒකයි අපි මේ subject කියලා කියන්නේ. ලංකාවේ උගන්වන විදිහේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. passive voice වල object කියලානේ උගන්වන්නේ. හරි. එතකොට පොඩි ගැටලුවක් ඕගොල්ලන්ට එන්න පුළුවන් මේක මේ මොකක්ද කියන්නේ කියලා. හැබැයි පුතේ මේක මතක තියාගන්න ඕනේ verb එකට කලින් ලියන්න ඕනේ හැම වෙලාවෙම. before the verb. ඒ කියන්නේ verb එකට ඉස්සර වෙලා. ඒ කියන්නේ verb එක ලියන්න කලින්. මොන verb එක ලිව්වත් verb එක ලියන්න කලින් තමයි මේ හතෙන් එකක් හෝ හතම ලියන්න උනත් පුළුවන් අපි ලියන්න ඕනේ. verb එකට පිටිපස්සෙන් ලියන ඒවා දැන් මම මෙතන ලියන්න යන්නේ I වල තියෙනවා me කියලා එකක්, we වල තියෙනවා us කියලා. ඔහොම තියෙනවා. ඒවට කියන්නේ අපි object pronoun කියලා. ඒවට කියන්නේ object pronoun කියලා. ඊට පස්සේ දැන් මම කියවනේ possessive pronoun කියලා. possessive pronoun කියන එක නැත්නම් possessive pronoun මේ සමහර වෙලාවට දැන් ඔයගොල්ලන්ට හිතෙයි මම මේ වචන pronounce කරනකොට සමහර ඒවා මගේ කටින් පිට වෙන්නේ නැහැ වගේ තේරෙනවා ඇති. එතකොට හිතෙන්න පුළුවන් මේ මූට ඉංග්‍රීසි බෑ කියලා. මගේ අලුතෙන් ඒ කියන්නේ අලුතෙන් ආපු දරුවන්ට මේ ප්‍රශ්නේනේ මගේ පන්ති ඉන්න පැටවු ටික දන්නවා අලුතෙන් මේ අලුත් දරුවන්ට මේ අනුකම්පාව ලබා ගන්න කියන එකක් නෙමෙයි මේක. මේ ඕගොල්ලෝ දැනගන්න ඕන නිසා මොකද වැරදි ප්‍රචාරයක් යන්න පුළුවන් නේ. මම මේ රෑ නිදි මරාගෙන ඉගෙනුවට දැන් මාස ගාණක් තිස්සේ පුතේ අසනීපෙන් ඉන්නේ. සමහරලාට හරියට කතා මේ පැය දෙක තුනක් එක දිගට කතා කරාම වචන පිට වෙන්නේත් නැහැ. ඒකට හේතුව මම පහුගිය O level කාලේ රෑ එළි වෙනකන් ළමයින්ට පන්ති කිරීම. සහ ඒ දැන් මේ YouTube එකේ යන නිසා මේක කියන්න බෑ. මොකද මේ වචන කියුණත් සමහරවිට YouTube එකේ අර වීඩියෝ බෑන් කරනවා දැන්. නිදිමත නැති කරගන්න යම්කිසි බීම જાතියක් බීලා අර ඔයගොල්ලෝ තින් දන්නවා ඇති. සාමාන්‍ය නිදිමතක් අහම අපි බොන ශක්තිජනක පානයක් කියලා බොනවා. ඔන්න මම මගුල බීලා මං හොඳටම අසනීප වුණා. මම නිකන් අර බේස්බෝල් බැට් එකටත් වැඩිය කෙට් වෙලා ගියා. අප්‍රේල් මාසේ මම පන්ති කරෙත් නැහැ. ඊතරම් අසනීප වුණා. මේ දැන් ටිකක් හොඳයි. ඒක නිසා සමහරලාට මගේ උගුරෙන් පිට වෙන වචන ඔයාට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉංග්‍රීසි වර්ඩ්ස් හරි සිංහල හරි භාෂාව මොකක්ද කියලා නෑ. ඒ වෙලාවට ඒකයි මේ වතුර එකක් තියාගෙන මම සාමාන්‍ය වතුර බොනවා. හැබැයි වෙනදට වැඩිය වතුර ටිකකුත් බොනවා. හරි. I කියන එකේ me කියලා එකක් තියෙනවා. we කියන එකේ us කියලා එකක් තියෙනවා. ඔයගේ object pronouns හතක් තියෙනවා මෙතන. හරි object pronouns හතක් තියෙනවා. ඒ ටික නෙමෙයි මම මේ කතා කරන්න යන්නේ. අපිට ඕන කරන possessive pronouns හත. possessive pronouns පළවෙනි එක තමයි පුතේ දැන් මෙයාට සාපේක්ෂව අපි ලියන්නේ my කියලා. මේ අයිතිය හඟවනවා කියන එක. අයිතිය හඟවන නාමපද ඔක්කොම අපි කියන්නේ possessive pronoun මේ ටික මේ හත අපි කියන්නේ possessive pronouns කියලා. possessive කියන්නේ අයිතිය හඟවනවා කියලා. හරි? එතකොට we කියන එකේ තියෙනවා our කියලා. මට ස්පෙලින්ස් බැරි කතාවකුත් තියෙනවා වගේ නේද? හරි? you කියන එකේ තියෙනවා your කියලා. they කියන එකේ තියෙනවා their කියලා. she කියන එකේ තියෙනවා her කියලා. මම ටිකක් ස්පීඩ් මේ ටික ලිව්වා. he කියන එකේ තියෙනවා his කියලා. it එකේ its කියලා තියෙනවා. මම its කියන එක මෙතන පේන්නේ නැහනේ. ඒක නිසා මම මෙන්න මේ හරියට ලියන්නම්. නැත්නම් මෙතනින් ලියන්න. මෙතන පේනවනේ. මෙතන පේනවනේ. මම මෙතනින් ලියන්නම්. මෙන්න බලන්න ලියන විදිය. its කියලා ලියන්නේ කොහොම? මේ possessive හොඳේ. apostrophe එක නැහැ. මෙතන apostrophe එක නැහැ. හරි without apostrophe ලියන්නේ quality or opinion. පැහැදිලිනේ? හරි. ඔන්න quality එක. එහෙම නැත්නම් opinion එක. දැන් මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන එක නැවැත්තුවා. ටියුට් එක වගාව තියෙනවනේ. දැන් පුතේ quality එක. දැන් අදනේ මගේ පන්තියට ආවේ ඔයාලා. නේද? දැන් YouTube එකෙත් ඉන්නවනේ දරුවෝ. නේද? අදනේ මගේ පන්තියට ආවේ. ඉතින් අද පන්තියට ආපු නිසා සමහරවිට මගේ quality තාම හොයාගෙන යනවා ඇති. ළමයින්ගේ quality හරි දරුවන්ගේ තියෙන ඒ එක එක හැදියාවන් එක්ක අපි ඒ ළමයි ගැන නැත්තම් අපේ ගුරුවරු ගැන
අපි හදාගන්නවා එක එක අපේ මතවාද. අපි හදාගන්නවා අපේ දේවල්. අපි කියනවා අර ගණන්ස හරි හොඳයි. එයා උගන්වනවා මරු. දැන් මට ඇවිල්ලා මට තාම කවුරුත් කියලා නෑ චන්දන සර් උගන්වනවා හොඳ නෑ. අපේ ළමයා ෆේල් වුණා. අනේ මොනවද සර් කරේ? ඕ ලෙවල් වලට සර් උගන්වපුවා මෙලෝදියක් ආවේ නෑ. එහෙම කවුරුත් තාම මට කියලා නෑ. පුළුවන් නම් ඔයගොල්ලන්ට එහෙම chance එක තියෙනවා. අද ඉඳන් try කරන්න. මම උගන්වන ඒවා A level වලට එන්න තියෙ එකක් හොයාගෙන ඕන්නම් මේ හොයන්න හම්බ වෙන්නේ නැහැ පුතේ. මම උගන්වන සිලබස් එක නිසා. කවුරුත් මට එහෙම කියලා නැහැ. ඇයි මං quality එකක් තියාගෙන උගන්වන්නේ? එතකොට ඒ ගුරු මම උගන්වන එක මත මගේ හිතවත් ගුරුවරු සහ දෙමව්පියෝ සහ ඔයාලා හදාගන්න ඔපීනියන් එක. මොකක්ද හදාගන්නේ? ඔපීනියන් එක. ඔපීනියන් එකක් හදාගන්නවා. නැත්තම් මතයක් හදාගන්නවා. මතයක් හදාගන්නවා. මොකක් හරි මතයක් හදාගන්නවා. චන්දන සර් හොඳයි කියලා මතයක් හදාගන්න. අන්න ඒක තමයි ඔපීනියන් කියලා කියන්නේ. දැන් මල් තියෙන ඒවා ඒක හැබැයි ඒක මේ ක්වොලිටි එක මත තමයි ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් ලෝකේ තියෙන හැම මලක්ම පුතේ යම්කිසි ක්වොලිටියක් තියෙනවනේ. කැත මල් කියලා જાතියක් ලෝකෙ හම්බෙලා නැහැ. අපි දැකලා නැහැ. කිඩාරම් මල පවා ඉතාමත් ලස්සනයි. මල් ලස්සනයිනේ. එතකොට අර ඒක උප්පත්තියෙන්ම ඇවිල්ලා තියෙන එක. ඒ ක්වොලිටිය. ඒ ක්වොලිටිය නිසා අපි කියනවා ඇන්තූරියම් මල් ලස්සනයි. රෝස මල් ලස්සනයි. මොන මල වුණත් ලස්සනයි. නේ? මල් කියන જાති හරි ලස්සනයි. ලස්සනයි කියන්නේ අපි හදාගත්ත මතයක්. අපි දන්නේ නැහනේ. ඕකට කවුරු හරි අතීතයේ කවුරු හරි කොහොනම් කැතයි කියලා අපි හැම අද කියන්නේ කැතයි කියලා. දැන් අර මේ ළඟදී මිනිස්සෙක් මට කියනවා සර් මාර වැඩේනේ වෙන්නේ. මම ඇයි? දැන් මේ තව මාස 6-7ක් යනකොට නහයේ රහස් අවයවයක් වෙන එකක් නැද්ද කියලා. මම එහෙමකෝ බං එහෙම කියන්නේ. ඇයි සර් දැන් මේ අතීතේ ඉඳන් මිනිස්සු එක එක ඒවා වහන් ආපු හින්දානේ ඒව රහස් අවයව වෙලා තියෙන්නේ. දැන් අපිත් දැන් ඕව වහගෙන යනවා දැන් මොකද්ද මාස්ක් එක දාගෙන. දැන් සර් උපදින්න ඉන්න පොඩි උන් ඕක හිතුවොත් එහෙම මේක වහගෙන යන්න ඕන එකක් කියලා කවුරු හරි නහය ලීදාන් ගියොත් එහෙම උඩු කියයි නේ. ඇත්ත කතාවනේ. මේ අපි හදාගත්ත දේවල් පුතේ. මේ ලෝකයේ තුල කවුරුන්නෝ ඇති කරපු මතවාද. හැබැයි ඒ මතයන් අපි තව ටිකක් ප්‍රගුණ කරගෙන යනවා. ඒ ඔපීනියන්. දැන් අපි කුණුහරුප කියලා જાතියක් අපිනේ හදන් තියෙන්නේ. කුණුහරුප කියන්නේ අපි හදාගත්තේ නැත්තම් මේ සත්තු ඇවිල්ලා අපිට කියලා දුන්නේ නැහනේ මේවා කුණුහරුප මේවා හොඳ වචන කියලා. හොඳ වචන තියෙනවා කුණුහරුප තියෙනවා. ඒවන අපි දන්නවා. එතකොට කුණුහරුප කියන එක නරක මිනිස්සයා හොඳ වචන කියන එක හොඳ මිනිස්සයා. එතකොට හොඳ සහ නරක කියන එක අපේ ඔපීනියන් අපි හදාගත්ත ඔපීනියන්. දැන් ඔයාලා කියන්නේ චන්දන සර් උගන්වනවා හොඳයි කියලා නම් ඒක ඔයාලගේ මතය. ඔයාලා කියන්නේ මූ උගන්වන මෙලෝ රහක් නැහැ කියලා නම් ඒකත් ඔයාලගේ මතය. මට ඒකෙන් හානියක්වත් වාසියක්වත් වෙන්නේ නැහැ. ඇයි හේතුව ඔපීනියන් එක ඒ අදාළ වස්තුවට බලපෑමක් කරන්නේ නැහැ. ඒ ඔපීනියන් එකෙන් අපි තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ කියන්නේ අපිට තමයි දැන් චන්දන සර් හොඳයි නම් ඒ හොඳ ලැබෙන්නේ ඕගොල්ලන්ට. ඔයාලා තමයි පන්ති ඉගෙන ගන්න. ඔයාලා තමයි රිසල්ට්ස් ගන්න. චන්දන සර් නරකයි නම් ඒකත් ඔයාලට තමයි ප්‍රතිඵල වෙන්නේ. මොකද මම උගන්වනවා නරකයි නම් ඔයාලා පන්ති ඉදියොත් ඒක බලපාන්නේ ඔයාලට. එතකොට ඔපීනියන් එක අදාළ නාමපදයට බලපාන්නේ නෑ. මල ලස්සන වුණාට මලට ඒකෙන් බලපෑමක් නෑ. අපිට තමයි ආසාවක් ඇති වෙන්නේ මල් කඩන්න. නේද? මල් කඩන්න. නේද? මල් කඩන්න අපිට තමයි ආසාවක් ඇති වෙන්නේ. එතකොට මලට හානියක් වෙනවා අපි කරන ඊළඟ ක්‍රියාව නිසා. හැබැයි අර මලේ තියෙන ලක්ෂණ නිසා මලට සාමාන්‍ය අවස්ථාවේ හානියක් වෙන්නේ නැහැ. ඒක ඔපීනියන් එක කියන්නේ හැම වෙලාවෙම ඒ නාමපදයේ තුලින් පැන නගින දෙයක් නෙමෙයි. ඒ නාමපදයේ ක්වොලිටිය මත අපි තීරණය කරන දෙයක්. ඒ කියන්නේ ප්‍රේක්ෂකයා, ඔඩියන්ස් එක, ස්පෙක්ටේටර්ස්. හරි? ඔඩියන්ස් එක තීරණය කරන දෙයක්. එතකොට ඔයාට පුළුවන් මන් දිහා බලලා කියන්නේ චන්දන සර් ලස්සනයි කියලා. ඔයාට පුළුවන් මන් දිහා බලලා කියන්නේ අපෝ මූ මහ පෙරේතෙක් වගේ කියලා. මට මේ දෙකෙන්ම බලපෑමක් නැහැ. ඔයා ලස්සනයි කියෝයි කියලා මං කැත වෙන්නෙත් නැහැ. මං කැතයි කියෝයි කියලා මං ලස්සන වෙන්නෙත් නැහැ. ඕන්න මට පස්සේ පුළුවන් ඉතින් ওই ක්‍රීම් ටිකක් උල්ලා මේකප් තට්ටුවක් ගාගෙන අර අපේ ලංකාවේ ඉන්න නළු නිලිය වගේ පිට රටින් ඉන්න නළු නිලිය වගේ පාරේ යනකොට නිකන් පුයර බබ්බා වගේ කියලා ගෙදර ඇවිල්ලා නිකන් වැඳිරි වගේ ඉන්න එහෙම ඕන්නම් පුළුවන්. නමුත් බලපෑමක් වෙන්නේ නැහැ. ඒක ඔපීනියන් එක. ඒක ඔපීනියන් එක.
දැන් ඔපීනියන් අපිට ඕනෑම තැනකදී අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් පාරේ යන වාහනයක් දිහා බලලා ඔපීනියන් එක ගොඩනගා ගන්න. ෂා ලස්සන වාහනේ. ගෑනුවෙක් දිහා බලලා ඔයාලට ඔපීනියන් එක ගොඩනගා ගන්න. මං කියන්නේ නැහැ ඊට පස්සේ ඔයා YouTube එකේ කට් කරලා දායි මෙන්න මෙහෙම කියලා. අර මම දැක්ක බයෝසර් කෙනෙක් පාඩම අහුගන්නලා අනේ මිනිස්සයා අහිංසකයා පතුරු ගහනවා. ඒක නිසා මං ඔයා කියන්නේ නැහැ. ඔයාට ඕන එකක් හිතා ගන්න. ඒ හිතන එක ඔපීනියන් එක. අහිංසකයි කියන්න පුළුවන් මිනිස්සෙක් දිහා බලලා. නපුරුයි කියන්න පුළුවන්. කැතයි කියන්න පුළුවන්. ලස්සනයි කියන්න පුළුවන්. පරාර්ථකාමී කියන්න පුළුවන්. ආත්මාර්ථකාමී කියන්න පුළුවන්. දැන් අර මං කියපු ටික කියනවා නේද? මේ හැමදේම ඔපීනියන්. පැහැදිලිනේ? දැන් ඔපීනියන්ස් ගැන කතා කරා. එතකොට ක්වොලිටි එක ඔපීනියන් එක මේ දෙකම එකට තමයි අපි පාවිච්චි කරන්නේ. එකම ලයින් එකේ. ක්වොලිටි එකක් වෙන්නත් පුළුවන්, ඔපීනියන් එකක් වෙන්න පුළුවන්. සමහරවිට ක්වොලිටියයි ඔපීනියන් කියන එක දෙකම එකක් වෙන්නත් පුළුවන්. හරි? එතකොට අපි ඉස්සරහට කතා කරගෙන යනවා. ලබන සතියේ මේකේ ඇක්ටිවිටි ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ ගෙදෙද්දි කරන්න. හරි? තව තියෙන උගන්වන්න මට පොඩ්ඩක් ඉන්න. ඒ ඇක්ටිවිටි කරනකොට තව මේ ඔපීනියන් ගැන කතා කරනවා. රයිට්. ඊට පස්සේ තියෙනවා පුතේ නම්බර් 4 එකේ නම්බර් 4 එකේ තියෙනවා සයිස් එක, ෂේප් එක, මේ සෝරි, ඒජ් එක, ෂේප් එක. ආයි මං ඕනනම් ටියුට් එකට යන්නම්. මේ තියෙන්නේ සයිස් එක, ඒජ් එක, ෂේප් එක, තව කලර් කියලා නම්බර් 7 එකක් තියෙනවා. මම මේ හතර කතා කරන්නේ නැහැ. කිසිම A level පන්තියක ෆ්‍රී ක්ලාස් එක නෙමෙයි සල්ලි ගෙවන පන්තියකවත් මම මේක කතා කරන්නේ නැහැ. එහෙම කාට හරි ඉගෙන ගන්න උවමනාවක් තියෙනවා නම් මේ හතර ගැන මට වෙනම අපොයින්ට්මන්ට් එකක් දාලා කතා කරන්න. පොඩි පන්ති වලට උගන්වන්නේ මිස්. එතකොට grade 1 to 5 දැන් classes මිස් කරන්නේ. grade 6 7 8 මිස් කළා. දැන් ඒ ටික කරන්නේ නැහැ. මොකද මිස්ටර් තියෙන වැඩ වැඩි නිසා. ගෙදර ඉන්නකොට මිස්ටර් වැඩ වැඩි. ඒක නිසා මිස් grade 6 7 8 උත් මට බාර දීලා තියෙන්නේ. මං 6 7 8 පන්ති වලවත් මේ උගන්වන්නේ නැහැ. මිස්ටර් දෙනවා size, age, shape, color උගන්වන්න ඔයාලට. ඒක නිසා මම ওই ටික කතා කරන්න යන්නේ නැහැ. එහෙම දන්නේ නැති ළමෙක් ඉන්නවා නම් කරුණා කරලා ඇඩ්මිෂන් එක ගෙවලා මිස්ගේ පන්තියට යන්න. 3 වසරේ වගේ පන්තියට ගියාම මිස් කලර්ස් ටික, ෂේප් ටික ඔක්කොම වෙනම ඇඳලා ඒවා වෙනම ඇඳලා අර ඩෙමොන්ස්ට්‍රේෂන්ස් දාලා ඔක්කොම උගන්වනවා. ඒක නිසා හරි ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. රයිට්. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ දවස්වල අපේ තියෙන 9 වසරට එනකන් හැම පන්තියක්ම ෆුල්. ඒක ළමයෙක්වත් ගන්න බෑ. දැන් යන සාමාන්‍ය පන්තිවල 9 වසරට එනකම්ම පිටලා තියෙනවා. ඒක නිසා එක ළමයෙක්වත් ගන්නෙ නැහැ අලුතෙන් ඊළඟ බැච් එක ඕපන් කරනකම්. ඒක නිසා ඉන්නත් වෙනවා. proper adjective. proper adjective. මොනවද proper adjective කියලා කියන්නේ? 1 2 3 4 5 පන්ති වල ගන්නෙම නෑ දැන්ද? මිස් කියන බෑ කියලා. හරි. ගන්නෙම නෑ. proper adjectives. proper adjectives කියලා කියන්නේ දරුවනේ ඔය ඉස්සරහින් තියෙනවනේ within brackets නැත්නම් parenthesis ඇතුලේ තියෙනවනේ ඔය within brackets තියෙන වචන කිහිපයක් ඕකට අදාළයි. හරි? within brackets තියෙන වචන කිහිපයක් ඕකට අදාළයි. ඒක zoom කරන්න බෑනේ. හරි. nationality කියන එක මුලින්ම දීලා තියෙන්නේ. දැන් orphan කියන වචනේ ඒක කපා ගන්න. ඒවා මේ ඕකේ මම නෝට් එකක් ලොකුවට දීලා තිබිච්ච නෝට් එකක්. මම ඒක පොඩ්ඩක් කෙටි කරා. කෙටි කිරීම නිසා සමහර වචන හැමම ඒකේ කපන්න ඕන ටිකට අමතරව තව ඒවාත් ඉතුරු වෙලා. ඕකේ orphan කියන වචනේ ඕනේ නැහැ. බොහෝ විට කියන කතන්දරයක් ඕනේ නැහැ. ඕකේ ඔළුවේ තියාගන්න nationality කියන එක. හරි? nationality කියන එක ඔළුවේ තියාගන්න. මගේ ස්ක්‍රීන් එකටත් කවුද මන්ද ළමයි කැම් එකක් ඔන් කරලා තියෙනවා. ස්ක්‍රීන් එකෙත් කැම් එකක් වැටෙනවා දැන්. ස්ක්‍රීන් එකට කැම් එකක් කරනවා කියන්නේ කවුරු හරි කෑ ගහන ගමන් තමයි ඔන් කරලා තියෙන්නේ. හැබැයි සවුන්ඩ්ස් එළියට එන්නේ නැහැ. මොකද ඕගොල්ලන්ගේ මියුට් කරලා තියෙන ඉඳලා. ඩිටෙක්ට් කරනවා යාව අයින් කරන්න කියලා. මගේ ස්ක්‍රීන් එකෙන් අයින් කරොත් පුතේ සමස්ත අපේ සිස්ටම් එකෙන්ම අයින් වෙනවා. මොකද අවසානයේට මට එන්නේ කවුද සනුලි කියලා දරුවෙක්ගේ නම වැටෙන්නේ. පුතේ අයින් වුණොත් එහෙම ඔයාව කියන්නේ මොකුත් කරදරයක් කරන දරුවෙක් කියලා පේන්නේ නැහැ. අයින් වුණොත් මම මෙතන ඕකේ එක එන්ටර් කරොත් කීබෝඩ් එකේ
සම්පූර්ණයෙන්ම අපේ සිස්ටම් එකෙන්ම ඔයාව අයින් වෙනවා බ්ලොක් වෙනවා. ඒ කියන්නේ ඔයාට අඩුම තරමේ මොන්ටිසෝරි පන්තියකටවත් එන්න බැරි වෙනවා ඊට පස්සේ ඔය නම්බර් එකෙන්. ඒක නිසා කැම් එක ඕෆ් කරලා තියාගන්න. මට දෙවෙනි වෝනින් එක දුන්නොත් මම එන්ටෙක් ගහනවා. දෙවෙනි වෝනින් එක දුන්නොත් මම එන්ටෙක් ගහනවා. පළවෙනි වෝනින් එකේ මම සාමාන්‍යයෙන් ළමයින්ට කියන මොකද වැරදිලා ඉන්න පුළුවන්. ඒක නිසා මම කිව්වා දෙවෙනි වෝනින් එක ආවොත් සමහර වෙලාවට මේ සොෆ්ට්වෙයාර්ස් වල ප්‍රශ්න වෙනවහම මේ සිස්ටම් එක රන් වෙනකොට සමහර වෙලාවට පුතේ මේ එහෙම වුණාම මේ මගේ කැම් එකත් බ්ලොක් වෙනවා සමහර වෙලාවට. මොකද මම අද මේ Zoom මෙව දෙකක් යන හින්දා ස්ට්‍රීම් දෙකක් යන හින්දා එක ලෙවල් එක එක්කෙනෙක් එක Zoom එකක් දාලා තියෙන්නේ ක්ලයන්ට් කෙනෙක් විදියට. හොස්ට් නෙමෙයි. ඒකට හොස්ටිං කියලා ඕගොල්ලන්ට පෙන්නනකොට මම ඇත්තටම ක්ලයන්ට් ඉන්නේ. ඒක බ්ලොක් වෙනවා. හරි. ඒක බ්ලොක් වුණාම සම්පූර්ණ සිස්ටම් එක බ්ලොක් වෙනවා. හරි. අපි දැන් කතා කර කර ඉඳී නැෂනැලිටි. ඕෆන් කියන වචනේ පැත්තකින් තියන්න. ඕෆන් කියන්නේ බොහෝ විට කියන එක. හරි. ඕෆන් කියලා කියන්නේ බොහෝ විට කියන අදහස. විනාඩි 8ක් විතර තියෙනවා අපිට. ඕෆන් කියලා කියන්නේ බොහෝ විට කියන එක. ඒක පැත්තකින් තියන්න. දැන් අපි කතා කරන්නේ නැෂනැලිටි කියන එක. නැෂනැලිටි කියලා කියන්නේ දැන් මිනිස්සෙක් තමයි මේක ගොඩක් වෙලාවට බලපාන්නේ. මිනිස්සුන්ට තමයි මේක අපි ගොඩක් වෙලාවට මේ කතා කරන්නේ නැෂනැලිටි කියන එක. ජාතිකත්වය. ලංකාවේ ඉපදිච්ච මිනිස්සෙක්නේ මම. ඔයත් එහෙම වෙන්නේ නැති. එතකොට ශ්‍රී ලංකන් කියන එක නැෂනැලිටි එකක්. අපේ රටේ ඉන්නවනේ චීනෙන් ඇවිල්ලා වැඩ කරන මිනිස්සු. ඒ මිනිස්සු ලංකාවේ වැඩ කරාට ඉපදිලා තියෙන්නේ චීනේ. ඒගොල්ලන්ගේ සම්භවය නැත්තම් ඒ ඔරිජින් එක ඒ රට නැෂනැලිටි එක අපි සලකනවා චයිනීස් කියලා. එතකොට අපි කියනවා චයිනීස් people. ජපාන් ඉඳන් ඇවිල්ලා මෙහි වැඩ කරන අය ඉන්නවා. ජපනීස්. නේ? ඇමරිකන්. ඒ අදාළ රට තමයි නැෂනැලිටි කියලා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි එකට තියෙනවා අර වරහන් ඇතුලේ the place of other place නෙමෙයි පුතේ ඒක the place of origin වෙන්න ඕනේ. ටයිප් වෙලා තියෙන්නේ other place of origin කියලා. ඒක හැදෙන්න ඕනේ the place of origin. the place of origin කියන්නේ nationality එකම තමයි. හැබැයි භාණ්ඩවලට. භාණ්ඩවලට nationality එක නෙමෙයි එතකොට කියන්නේ place of origin. place of origin කියලා කියන්නේ ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන ලද රට. නැත්තම් සම්භව ඔරිජින් කියලා කියන්නේ සම්භවය කියන එක. ඒ සම්භවය වෙච්ච තැන. භාණ්ඩයක් නිෂ්පාදනය කරපු රට. සතෙක් සිව්පාවෙක් නම් ඒ සතාගේ අර පැලැන්තේ පෙඩිග්‍රී එක. ඕක තමයි place of origin කියලා අපි කියන්නේ. place of origin කියන එකට Chinese වෙන්න පුළුවන්, Italian වෙන්න පුළුවන්, අපේ ශ්‍රී ලංකන් වෙන්න පුළුවන් නේ? Chinese වෙන්න පුළුවන්, Japanese වෙන්න පුළුවන්, American වෙන්න පුළුවන්. මේ ඕනෑම රටක් වෙන්න පුළුවන්. එතකොට place of origin කියන්නේ බොහෝ වෙලාවට රටක්. එතකොට nationality කියන්නේත් රටක්, place of origin කියන්නේත් බොහෝ වෙලාවට රටක්. දැන් ලංකාව ඇතුලේ නම් සමහරවිට තව දේවල් වලට බෙදලා යන්නත් පුළුවන්. හරි. ඊළඟට මැටීරියල් එක. මැටීරියල් කියන්නේ පුතේ අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය. මේ භාණ්ඩය නිෂ්පාදනය කරනු ලැබූ අමුද්‍රව්‍ය මැටීරියල් එක. මොකකින්ද මේක හදලා තියෙන්නේ? right? මොකකින්ද මේ හදලා තියෙන්නේ කියන්නේ. එතකොට proper adjectives දරුවෙක් අහනවා proper adjectives කියලා කියන්නේ සිංහලෙන් මොකක්ද කියලා. සිංහලෙන් දැන් proper කියන්නේ පුතේ නිසි කියන අදහස. ඕකට සිංහල තේරුමක් මම දන්නේ නැහැ. සිංහල තේරුම මම සමහර වචන වලට ඇත්තටම මම සිංහල තේරුම් හොයන්න යන්නෙත් නැහැ. ඇත්තටම අවශ්‍යත් නැහැ සිංහල තේරුම් හොයන්න ගියාම ඒවා භාවිතා කරන්නත් අමාරුයි. proper කියලා කියන්නේ නිසි කියන අදහස. adjectives කියන්නේ නාම විශේෂණ. එතකොට දැන් මේ දෙක එකතු කරලා ගත්තාම හරි එන්නේ නිකන් අමුතු වචනයක්නේ. ඒක නිසා මේක ඔයා මතක තියාගන්න යම්කිසි භාණ්ඩයකට නිශ්චිත වෙච්ච දේවල් යම්කිසි කියන්නේ ඒවා අපිට වෙනස් කරන්න බැරි දේවල්. අන්න ඒවා තමයි proper adjectives කියලා කියන්නේ. එහෙනම් උදාහරණයක් විදිහට nationality එක වෙනස් කරන්න බෑනේ පුතේ. ජීවිතේටවත් nationality එක වෙනස් කරන්න බෑ. මේ භාණ්ඩ නිෂ්පාදිත රට වෙනස් කරන්න බෑ. ඒ නිෂ්පාදිත අමුද්‍රව්‍ය වෙනස් කරන්න බෑ අපිට.
ඒක වෙනස් කරා නම් ඒක වෙනස් කරපු එක බවට පත් වෙනවා. දැන් ගන්නකො මේක ගෝල්ඩ් එකක් දැන් මේක ගෝල්ඩ් කියලා හිතන්නකෝ දැන් මේක ගෝල්ඩ් කියන එක ගෝල්ඩ් වල ඇත්තටම ගෝල්ඩ් කියන්නේ මේ ප්ලේටඩ් නෙමෙයිම තනිකර ගෝල්ඩ් නෙමෙයිනේ. ඒතකොට ගෝල්ඩ් ප්ලේටඩ් කියන මේ වොච් එක මේකේ ගෝල්ඩ් ප්ලේට් එක රසායනික ක්‍රියාවලියක් මගින් ගෝල්ඩ් ටික අයින් කරලා මේකට සිල්වර් ප්ලේට් කරන්න පුළුවන්. එතකොට මැටීරියල් එක සිල්වර් ඒක වෙනස් කරාට වැඩක් නැහැ. එතකොට ඒ අනිවාර්යෙන් ඒක තියෙන්න ඕනේ. ඒක නිසා මේ අනිවාර්ය වෙච්ච දේවල් ටිකක් තමයි ඇත්තටම ඔය ප්‍රොපර් ඇඩ්ජෙක්ටිව්ස් කියලා කියන්නේ. තව බ්‍රෑන්ඩ් එක. බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ ප්‍රොපර් ඇඩ්ජෙක්ටිව් එකක්. දැන් මේකේ මොනාමි කියන බ්‍රෑන්ඩ් එක. මේවා යුනික් නේ. ඔය ප්‍රොපර් ඇඩ්ජෙක්ටිව්ස් කියනවා යුනික්. හරි. බ්‍රෑන්ඩ් එක දැන් මේකේ දාලා නැහැ බ්‍රෑන්ඩ් එක. බ්‍රෑන්ඩ් එක පවා අයිති වෙන්නේ මේ ප්‍රොපර් ඇඩ්ජෙක්ටිව්ස් කියන කැටගරි එකට. ඒක ඔළුවේ තියාගන්න. අන්තිම එක අපි කතා කරමු purpose or qualifier. purpose or qualifier දැන් මම 11:30 වලට ඉවර කරනකොට ඉතින් 11:40 විතර වෙයි. ප්‍රශ්න මම අර කිව්වා වගේ ප්‍රශ්න අන්තිමටම අහන්න. එතකොට මම උත්තර දෙන්නම්. නැත්තම් ඕක ගැටලු සහගත වෙනවා. purpose or qualifier. purpose කියලා කියන්නේ අරමුණ. දැන් කිව්වද මතක් කරාට කැම් එක ඕෆ් වුණා. මම මේ කියන්නේ සමහර මේ කලාතුරකින් මේක වෙන්නේ. අර ළමයි ප්‍රමාණය වැඩි වෙන හින්දාද දන්නේ නැහැ. හරි. purpose or sorry. purpose or qualifier නේ කතා කරන්නේ අපි. purpose for qualifier කියලා කියන්නේ purpose එක නැත්නම් qualifier එක. purpose for qualifier කියන එකට මේ හැම වෙලාවෙම අපි පාවිච්චි කරන්නේ ing form එකක් එහෙම නැත්නම් past participle එකක්. දැන් මේවා මොනවද කියලා ඕගොල්ලන්ට සමහරට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ing form කියන්නේ මොනවද කියලා. ඉදිරියේදී කතා කරනවා. ing form එක හරි එහෙම නැත්නම් past participle එකක් තමයි මේකට හැම වෙලාවෙම භාවිතා වෙන්නේ. දැන් උදාහරණයක් මම කියන්නම්. අපි පූල් එකක් පාවිච්චි කරන්නේ මොකකටද? ස්විමිං වලට. අපි ගෙදර පූල් එකක් හදන්නේ ස්විමිං වලටනේ නේද? ඕකේ අපි රෙදි හොදන්නේ නැහනේ නේද? ඕකේ ගිහිල්ලා නාලා සබන් ගාලා ආයි පූල් එකට පැනලා එහෙම කරන්නේ නැහනේ නේද? ඒක නිසා තව ළමයි කැම් එක ඔන් කරලා කියලා කියනවා මට දැන් මේ වොක් කර කර ඉන්න වෙලාවක් නැහැ දරුවනේ. මට පේන්නේ නැහැ යවනම්. එතකොට ඒක පර්පස් එකක්. ඒක පර්පස් එකක්. ඒ පූල් එකේ පීනන එක. පිහිනීම ස්විමින් කියන එක පර්පස් එක. එතකොට ස්විමින් පූල් කිව්වහම ස්විමින් කියන්නේ පර්පස් එකක්. දැන් කැඩිච්ච වීදුරුවක් ගත්තහම කැඩිච්ච වීදුරුවක් කැඩිලා කියන්නේත් ඒකේ ක්වොලිටියක්නේ. ඒක ක්වොලිෆයර් වෙලා. දැන් එතනින් වීදුරුව කැඩිලා ඒක යම්කිසි මට්ටමකට ඒක ක්වොලිෆයර් මොකක් හරි දෙයක් බඩපත් වෙලා. කැඩුණු වීදුරුව කියලා කියන්නේ broken glass. broken glass. එතකොට කැඩුණු කියන එක අපි පාවිච්චි කරන්නේ qualifier එකක් විදියට. එතකොට purpose or qualifier කියන එකට තමයි ඔය ඒ අපි ගත්ත උදාහරණ දෙකම පාවිච්චි වෙන්නේ. ඒවා ටිකක් වෙනම කතා කරන ඉන්න මම වැඩි වෙලාවක් ඒවට අරගෙන නැහැ. ඒක නිසා මේවා වෙනම ආපහු කතා කරනවා. right ලබන සතියේ ඔයගොල්ලෝ මේ ලබන සතියේ පන්තිය තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ හැම දරුවෙක්ම කෝඩ් එක පාවිච්චි කරන්න ඕනේ. ඒක පොඩ්ඩක් බලන්න. ඔයාලා කෝඩ් එක පාවිච්චි කරන විදිහ මෙන්න මෙහෙමයි කෝඩ් එක පාවිච්චි